නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ විඳින ස්වභාවය ගැන අපිට නොඑක ආකාරයෙන් පෙන්වා දීලා තියෙනවා. එතකොට ඔබටත් සමහර වෙලාවට ගැටලුවක් ඇති වෙන්නට ඇති. අපි ගොඩක් වෙලාවට අහලා තිබ්බේ වේදනාවල් තුනක් ගැන විතරයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ වේදනාවන් දෙකක් විදිහටත් පෙන්නලා දීලා තියෙනවලු. වේදනාවල් පහක් විදිහටත් පෙන්නලා දීලා තියෙනවලු. වේදනාවල් 18ක් විදිහටත් පෙන්නලා දීලා තියෙනවලු. ඒ වගේම වේදනාවල් 36ක් විදිහට 108ක් විදිහටත් පෙන්නලා දීලා තියෙනවලු කියලා. එතකොට ඔය විදිහට පෙන්නලා දුන්න එක පරියායක් විතරක් දරාගෙන හිටිය ස්වාමීන් වහන්සේ නමකුයි ගිහි වඩු මහත්තයෙකුයි අතර වෙච්ච කතා බහක් තියෙනවා. හරි ලස්සන දේශනාවක්. එහි වේදනා සංයුක්තයේදී පෙන්නනවා දහම් පරියායක්. ඉතින් ඒක ගොඩාක් වැදගත් අපි ධර්මයේ දරාගෙන ඉන්න එක. මොකද සමහර තැන්වල ධර්මය කතා කරන්න ගියාම අර්බුද ඇති වෙනවා. ධර්ම සාකච්ඡාවක අපිට තියෙන්න ඕනේ මේ ඵලය තමයි. ධර්ම සාකච්ඡාවකින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ දේ තමයි නොඇසූ දහම් කරුණු අහන එක. ඊට පස්සේ අහපු දහම් කරුණු වල මේ නොතේරිච්ච තැන් තේරුම් ගන්න එක. එතකොට පිරිස අතර එකිනෙකා අතර ප්‍රිය බව, මෙන්න මේ වගේ ආනිසංස තමයි සාකච්ඡාවකින් ලබන්න ඕනේ. හැබැයි සමහර වෙලාවට ධර්මයේ සාකච්ඡා කරන්න ගියාම ඔහේ දන්නේ නැහැ, මමයි දන්නේ, මම කියපු එක තමයි හරි, ඔහේ කියපු එක වැරදි කියලා මේ අඩදබර වෙන අවස්ථා තියෙනවා. එතකොට එතනදී ධර්මයේ තියෙන සාකච්ඡාවේ යම් අර්ථයක් තියෙනවද? ඒ අර්ථය ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් පින්නතුනි, භාග්‍යවතුන් වහන්සේගේ වැඩහිටිය කාලේ පංචකංග වඩුතුමා ආයුෂ්මත් උදායි තෙරුන් වැඩ සිටි තැනට ඇවිල්ලා උදායි තෙරුන්ට වන්දනා කළ පැත්තකින් වාඩි වෙලා වේදනා කීයක් භාග්‍යවතුන් වහන්සේ වදාරලා තියෙනවද කියලා අහනවා. එතකොට ගෘහපතිතුමාට උදායි ස්වාමීන් වහන්සේ පවසනවා වේදනා 3ක් භාග්‍යවතුන් වහන්සේ පවසලා තියෙනවා. දුක් වේදනාව, සැප වේදනාව සහ දුක් සැප රහිත වේදනාව. එතකොට මේ පංචකංග කියනවා මේ ස්වාමීනි උදායි තෙරුණේ භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා 3ක් ගැන නෙමෙයි වදාරලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ සැප වදාරලා තියෙන්නේ සැප වේදනාව, දුක් වේදනාව යන වේදනා දෙකක් ගැනයි. ස්වාමීනි, යම් මේ දුක් සැප රහිත වේදනාවක් ඇද්ද, මේ ශාන්ත වූ ප්‍රණීත වූ සැපෙහිලා තමයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරලා තියෙන්නේ. එතකොට මේ දෙවනි පාරටත් උදායි ස්වාමීන් වහන්සේ පවසනවා මේ වේදනා 3ක් ගැන. දෙවනි වතාවටත් මේ එතකොට සිටුතුමා ඒක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඕක තුන්වෙනි පාරටත් ඔහොම වෙනවා. ඉතින් ඕක අහගෙන හිටිය ආනන්ද ස්වාමීන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහුණ වෙලාවක භාග්‍යවතුන් වහන්සේට මේ සිදුවීම පැවසුවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ පවසනවා සන්තයේවකෝ ආනන්ද පරියායම් පංචකංගෝ තපති උදායිස්ස බික්කුණෝ නබ්බානුමෝදි. මේ ආනන්ද
පංචකාංග වඩුවා උදායි භික්ෂුවගේ ඇත්තා වූම දහම් ක්‍රමයයි පිළි නොගත්තේ. ඒ වගේම උදායි භික්ෂුවත් පංචකාංග වඩුවාගේ ඇත්තා වූම දහම් ක්‍රමයයි පිළි නොගත්තේ. ආනන්ද මම වේදනා දෙකක් ගැනත් පවසා තියෙනවා. වේදනා තුනක් ගැනත්, වේදනා පහක් ගැනත්, 6ක් ගැනත්, 18ක් ගැනත්, 36ක් ගැනත්, 108ක් ගැනත් පවසලා තියෙනවා. මෙහි වැදගත්ම කාරණාව තමයි පින්නතුනි බලන්න භාග්‍යවතුන් වහන්සේ පවසනවා ආනන්ද ඔය ආකාරයට නොයේ ක්‍රම වශයෙන්ුයි මා විසින් ධර්මයේ දේශන ලද්දේ. ආනන්ද ඔය ආකාරයට නොයේ ක්‍රම වශයෙන් මා විසින් දේශනා කරන ලද ධර්මයේ පිළිබඳව යමෙක් එකිනෙකාගේ සුභාෂිතේ මනවින් පැවසූ දෙය එකිනෙකා තේරුම් නොගන්නවා නම් වටහා නොගන්නවා නම් අනුමෝදන් නොවනවා නම් ඔවුන් විසින් කැමති විය යුත්තේ මෙයයි. ඒ කියන්නේ රණ්ඩු කර ගැනීමත්, කෝලාහල කර ගැනීමත්, වාද විවාද කර ගැනීමත්, එකිනෙකාට මුඛය නැමැති ආයුධයෙන් විද ගැනීමත් ඇතිව වාසය කිරීම විතරයි. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ආනන්ද ඔය ආකාරයට නොයේ ක්‍රම වශයෙන්ුත් මා විසින් ධර්මයේ දේශනා කරන ලද්දේ ආනන්ද ඔය ආකාරයට නොයේ ක්‍රම වශයෙන් මා විසින් දේශනා කරන ලද ධර්මය පිළිබඳව යමෙක් එකිනෙකාගේ සුභාෂිතයේ මනවින් පැවසූ දෙය එකිනෙකා තේරුම් ගන්නවා නම් වටහා ගන්නවා නම් අනුමෝදන් වෙනවා නම් ඔවුන් විසින් කැමති විය යුත්තේ මෙයයි. සමගියෙන් සිටීමත්, සතුටුව සිටීමත්, වාද නොකර සිටීමත්, කිරිහා දිය එක් වූ පරිද්දෙන් එකිනෙකා ප්‍රිය ඇසින් බලමින් වාසය කිරීමත් තමයි කැමති වෙන්න තියෙන්නේ කියලා පවසනවා. එහෙනම් පින්නතුනි ධර්මයේ ඉගෙන ගත්තී අපි ධර්මයේ ඉගෙන ගද්දී බොහෝම අහිංසකව මේ එකිනෙකාගේ සුභාෂිතය පිළිගන්න ඕනේ. ධර්මයේ ඉගෙන ගන්න විතරක් නෙමෙයි ඔය මිනිස්සු වාද විවාද කරගන්නේ. පොඩි දෙයකට තේබුණ ගම රණ්ඩු වෙනවා. ඊට පස්සේ ආයේ දවස් දෙකක් ආයේ කතා කරන්නේ. ඇයි කියලා බැලුවොත් එහෙම අනිත් හැම වෙලාවෙමත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ තමන් අහවලා මාව පැරද්දුවා. එහෙම නැත්නම් මාත් එක්ක වාද කරා. ඉතින් අපරාධනේ විදිහට ජීවිතේ රණ්ඩු දබර වෙලා ඉන්නේ. ධර්මේ නම් තියෙන්නේ පහුරක් වගේ ඊතර වෙලා ඒක කරේ තියාගෙන යන්නට මේ අතාරින්න. එතකොට ඒ වගේ ධර්මයේ කියන එක උපාදාන කරගත්තොත් එහෙම මම තමයි දන්නේ අනිත් අය දන්නේ නැහැ කියලා ඊට පස්සේ වෙන්නේ අනිත් කෙනෙකුගේ සුභාසිතේ අනුමෝදන් වෙන්න බැරිකම. අනිත් කෙනෙකුගේ සුභාසිතේ අනුමෝදන් වෙන්න බැරි වුණාම වෙන්නේ හිතේ ඉරිසියාව ඇති වෙනවා. ඉරිසියාව ඇති වෙනහම මසුරුකමත් ඒ ඔස්සේ ඇති වෙනවා. එතකොට තමන් දන්න දහම් කරුණක් අනිත් එක්කෙනාට කියලා දෙන්නේ නැහැ. එතකොට එයා ඒක එයා අනිත් අයට කියලා ඒ කෙනා ප්‍රසිද්ධ වේවි. මට තියෙන තැන නැති වේවි. ඉරිසියාව ඇති වුනහම ඒ කෙනා තව කෙනෙක්ගේ දහම් කරුණක් අහන්නේ වැරදි හොයන අදහසින්. එතකොට අපි හිතමු පොයට ගිහිල්ලා උපෝසතේ සමාදන් වෙනවා. එතකොට හවස ධර්ම සාකච්ඡාවක් පටන්ගෙන රණ්ඩු දබර වෙලා ගෙදර යනවා නම් එතකොට උපෝසතේ ගත් එකේත් වැඩක් නැති වෙලා යනවා. එතකොට එහෙම වෙන්නේ නැතුව අපි ධර්මය ඉගෙන ගන්න ඕනේ. අපේ යහපත පිණිස, අනිත් අයගේ යහපත පිණිස. ඒ වගේම තව කෙනෙක්ගේ යම් දහම් දැනුමක් තියෙනවා නම් ඒක සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න. ඒ වගේම තව කෙනෙක්ගේ ගාව තව කෙනෙක් අපි නොදන්නා දහම් කරුණක් දරාගෙන ඉන්නවා නම් ඒක ගැන ඒ කෙනා ඒ දරාගෙන සිටීම ගැන සතුටු වෙන්න. මොකද අතීතයේ මේ දහම් කරුණු කටපාඩමින් දරාගෙන ඇවිල්ලා මේ අනුරාධපුර යුගයේදී වලගම්බා රජතුමාගේ කාලේදී ලියන තාක් එහෙම මතක තියාගෙන ආවේ නැත්තම් අද අපිට ශ්‍රවණය කරන්න ධර්මයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව කළා ඊට පස්සේ පෙන්නනවා ආනන්ද කාම ගුණ පහක් තියෙනවා. ඒ තමයි චක්කු වෙඤ්ඤේයා රූපා ඉට්ඨා කාන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය.
මේ ඇහින් දැනගත යුතු රූප තියෙනවා ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වභාවයෙන් යුක්ත කාමයේ මේ කෙලෙස් දූවිලි උපද්දන්න පුළුවන් ස්වභාවයෙන් යුක්ත ශබ්ද ගන්ධ සුවඳ රස පහස. ඒතකොට මේවට කියනවා මේ පංච කාම ගුණයන්. එතකොට භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දෙනවා මේ කවුරු හරි මෙහෙම පැවසුවොත් ඒ කියන්නේ මේ තමයි සුඛ සොම්නස විඳින්නා වූ පරම ශාන්ත සැපය කියලා ඔවුන්ගේ වචනය මම පිළිගන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? ආනන්ද ඔය කාම සුඛයට වඩා සුන්දර වූ ඊතා ප්‍රණීත වූ වෙනත් සැප තියෙනවා. ඉතින් දැන් සාමාන්‍ය ලෝකයේ කතා කරන්නේ කෙනෙක් පැවිදි වෙනවා කියලා කිව්වොත් අයියෝ මොකද මේ කලකිරිලාද කියලා අහනවා. එතකොට ඒ අය හිතන්නේ ඒක දුකක් කියලා. නෑ, කාමයන් කියලා කියන එකට වඩා ප්‍රණීත වූ සැප ලෝකේ තියෙනවා. ඒ තමයි කාම සුඛයට වඩා ප්‍රණීත වූ සැපය තමයි කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. මේක තමයි කාමයන්ට වඩා ප්‍රණීත වූ සැපය. භාග්‍යවතුන් වහන්සේ වදාන කවුරු හරි කිව්වොත් ඒක තමයි ප්‍රණීතම සැපය කියලා ඔවුන්ගේ වචනේ මම පිළිගන්නේ නෑ. ඒකට හේතුව මොකක්ද? ආනන්ද ඔය සුඛයට වඩා ප්‍රණීත වූ සැපයක් තියෙනවා. ඒ තමයි දෙවෙනි ධ්‍යානය. ඒ කියන්නේ විතර්ක විචාර සංසිඳ වෙලා සමාධියෙන් හටගත් ප්‍රීතියත් සැපයත් ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කිරීම. එතකොට ඒ කවුරු හරි කිව්වොත් දෙවෙනි ධ්‍යානය තමයි ප්‍රණීතම වූ සැපය කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඒකත් මම පිළිගන්නේ නැහැ. ඊට වඩා තුන්වෙනි ධ්‍යානෙ ප්‍රීතියට නොඇලී ලබන සැපේනොත් එකඟ භාවයෙන්ොත් යුක්ත තුන්වෙනි ධ්‍යානය ප්‍රණීතයි කියලා පෙන්නනවා. කවුරු හරි කිව්වොත් තුන්වෙනි ධ්‍යානය තමයි ප්‍රණීතම ධ්‍යානය. ඒක තමයි මේ එතනින් එහාට සැපයක් නැහැ කියලා ඒක පිළිගන්නේ නැහැ කියනවා භාග්‍යවතුන් වහන්සේ. ඊට වඩා හතරවෙනි ධ්‍යානය පිරිසුදු උපේක්ෂාවෙන් යුක්ත ප්‍රණීතයි. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා කවුරු හරි කිව්වොත් ඒක තමයි ප්‍රණීතම සැපය කියලා ඒක පිළිගන්නේත් නැහැ. ඒකට ඉක්මවා ගියපු ආකාසානංචායතනේ. ඒතර රූප සංඥා ඉක්මවා ගිහලා රූපය මෙනෙහි නොකර ආකාශය අනන්තයි කියන සංඥාව මෙනෙහි කරමින් ලබන ආකාසානංචායතන සංඥාව සමාධිය ඊට වඩා ප්‍රණීතයි. කවුරු හරි කිව්වොත් ආකාසානංචායතන සමාධිය තමයි ප්‍රණීතම සැපය කියලා නෑ. ඒක පිළිගන්නෙත් නෑ කියන භාග්‍යවතුන් වහන්සේ. ඊට වඩා ආකාසානංචායතන සංඥා සංසිඳීමෙන් ලබන විඥානංචායතන සංඥාවෙන් යුක්ත විඥානංචායතන සමාධිය ප්‍රණීතයි. කවුරු හරි කිව්වොත් ඒක තමයි ප්‍රණීතම කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරන නෑ. ඒක පිළිගන්නෙත් නෑ. ඊට වඩා මේ විඥානංචායතන සංඥා සංසිඳීමෙන් නත්ති කිංචි කිසිවක් නෑ කියන මේ ආකින්චඤ්ඤායතන සංඥාව ප්‍රණීතයි කියලා පෙන්නනවා. ඊට වඩා නේව සංඥා නා සංඥායතන සමාධිය ප්‍රණීතයි කියන භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. කවුරු හරි කිව්වොත් ඒක තමයි ප්‍රණීතම සැපය කියලා ඒක පිළිගන්නෙත් නෑ කියන භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඊට වඩා සංඥා වේදිත නිරෝධය මේ නේව සංඥා නා සංඥායතන සංඥා ඉක්මවා ගියපු සංඥා වේදිත නිරෝධ සමාධියට පැමිණ වාසය කරනවා. මෙන්න මේක තමයි ආනන්ද ඔය සුඛයට වඩා ඊතා සුන්දර වූ ප්‍රණීත වූ සැපය කියලා කියයි. ඒතකොට දැන් මෙතන සංඥා වේදනා දෙකම සංසිඳවලා. දැන් අපි වේදනාවන් කියන එකනේ සැපය වේදනාවන්ගේ ඒ කියන්නේ විඳිනවා කියන ස්වභාවය ඉක්මවා ගියපු සැපයක් භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේම වදාරනවා ආනන්ද අන්‍යාගමික පිරිවැජියන් මේ ආකාරයට කියනවා යන කාරණාව සිදුවිය හැකි දෙයක්. ඒ කියන්නේ ශ්‍රමණ ගෞතමයන් සංඥා වේදිත නිරෝධයක් ගැන පවසනවා. එය සැපේහිලා පනවනවා. කියන්නේ මේ ශ්‍රමණ ගෞතමයන් සංඥාවලත් විඳීම් වලත් මේ නිරුද්ධ වීමක් නැත්තටම නැතිවීමක් පවසනවා. ඒ වගේ මේක සැපෙහිලාත් ඒක සැපක් කියලා පනවනවා.
මොකක්ද ඒක? කොහොමද ඒක ඇති කරගන්නේ කියලා. පින්වත් ආනන්ද ඔවැනි දේ කියන අන්‍යාගමික පිරිවැජියන්ට පිළිතුරු දිය යුත්තේ මෙහෙමයි. එම්බා ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ සුඛ වූ වේදනාව පමණක්ම සැපෙහිලා පනවන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ යම් යම් තැනක සුවයක් ලැබෙයිද, යම් යම් තැනක සුවයක් සුව පහසුවක් දැනේද, යම් ඒ සුවය තථාගතයන් වහන්සේ සැපෙහිලා පනවනවා. එතකොට සංස්කාරයන්ගේ සංසිඳීමෙන් ඒ තැන ලබන සුවයක් තියෙනවා, නිදහස, විවේකය. එතකොට ඒ තැන ලබන සුවය භාග්‍යවතුන් වහන්සේ සැපේ විදිහට පනවනවා. එතකොට නිරෝධය කියලා කියන්නේ නිරෝධ දුකේ නිදහස් වීම කියලා කියන්නේ නිවන සැපයි කියලා කියන්නේ සැප වේදනාව නෙමෙයි පින්නතුනේ. නිවන සැපයයි කියලා කියන්නේ ඒ තැන සංස්කාරයන්ගේ සංසිඳීමෙන් ලබන සුවය මුල් කරගෙන පෙන්නලා දෙන පරියාය. එතකොට ඒ තැන යම් සුවයක් ගෙනලා දෙනවද? ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ සැපය කියලා පනවන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට අනුපිළිවෙලින් නිරුද්ධ වීමක්, අනුපිළිවෙලින් සංසිඳීමක් පෙන්නලා දෙනවා. එතකොට ඒ අනුපිළිවෙලින් සංසිඳීම මුල් කරගෙන උපදින සුවය භාග්‍යවතුන් වහන්සේ සැපෙහිලා පනවනවා. එතකොට ඒ සැපය කියන දේ හේතු නිසා හටගත්ත දෙයක්. ඒ සැපයක් පනවනවා නම් ඒක හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. එතකොට හේතුන්ගේ නිරුද්ධ වීමෙන් යම් සුවයක් පනවනවා නම් ඒ සුවය හේතු වෙනස් වීම මුල් කරගෙන නැති වෙලා යන එකක් නෙමෙයි. ඒක මේ දිරණ මැරෙන ස්වභාවය ඉක්මවා ගියපු අජරාමර ස්වභාවයෙන් යුක්ත සැපයක්. ඉතින් ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ නිවීම, නිරෝධය, නිවන කියලා පෙන්නලා දෙන්නේ. එතකොට ඒ අපේ භාග්‍යවතුන් වහන්සේ ලෝකයට පහළ වෙච්ච හින්දා මේ ලෝකයේ හේතුන්ගෙන් හටගත් දේවල් වලින් සතුටු වෙමින් උපාදාන තුල උපදීන් තුල රැකවරණයක් හොයන ලෝකයට කිසිවකට නොබැඳී නිදහස් වීම තුල සැබෑම රැකවරණය සැලසෙන ධර්මය අපේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දුන්නා. ඉතින් ඒ නිසා අපි කවුරුත් ඒ ධර්මයට හිතේ ප්‍රසාදය ඇති කරගන්න ඕනේ. අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ ගැන අපේ හිතේ ප්‍රසාදයක් ඇති කරගන්න ඕනේ. දුකෙන් නිදහස් වෙච්ච රහතන් වහන්සේලා ගැන අපේ හිතේ ලොකු ප්‍රසාදයක් ඇති කරගන්න ඕනේ. ඒ වගේම අපිත් සිහිය පුරුදු කරන්න ඕනේ පින්නතුනි. ඒ තැන විඳීම් හඳුනා ගන්න. එතකොට විඳීම් හඳුනා ගත්තාට පස්සේ තමයි අපිට ප්‍රශ්නයක් වෙන්නේ අනේ ඇයි මේ විඳීම් වලට අපේ හිත මේ විදිහට බැඳිලා තියෙන්නේ කියලා. අපි සැප විඳීම හඳුනා ගත්තාම අපිට තේරෙනවා අපේ හිත සැප විඳීමට කොයිතරම් හිර වෙලාද කියලා. දුක් විඳීම හඳුනා ගත්තාම අපිට තේරෙනවා අපේ හිත කොයිතරම් දුක් විඳීමට හිර වෙලාද කියලා. අපි දුක් විඳීම නැති කරගන්න කියලා දුක් විඳීම ඇති කරන අරමුණම ඇසුරු කර තමයි දුක් විඳීම නැති කරන්න බලන්නේ. අපි සරලව කිව්වොත් අපි හිතමු අපිට අඹ ගෙඩියක් අමතක කරන්න ඕනේ කියලා. අඹ ගෙඩියක් කියලා හිතපු ගමම මතක් වෙලා ඉන්නේ අඹ ගෙඩිය. එතකොට ඒ වගේ අපි මනසින් අල්ලගෙන තමයි මේ දේ අතාරින්න යන්නේ. එතකොට ඒක හැම කරන්න පුළුවන් දෙයක් නෙමේ. අපි මෙනෙහි කරද්දිම අපේ හිතේ බැඳීම් උපදින විදිහට තමයි ස්පර්ශයන් හටගන්නේ. අපේ කලින් අයෝනිසෝ මනසිකාරයෙන් කෙලෙස් වඩපු ඔය විඳීම් වැඩෙන වැඩපිළිවෙලක යෙදිච්ච විදිහට. හැබැයි අපි සිහිය පුරුදු කරද්දී අපිට මේ විඳීම් ප්‍රකට වෙලා එනවා. ඒක සැපක් වෙන්න පුළුවන්, දුකක් වෙන්න පුළුවන්, සැප දුක් රහිත ස්වභාවය. එතකොට මේ හටගන්නා ස්වභාවය, එය පවතින ස්වභාවය, හේතු නැතිවීමෙන් නැති වෙලා යන ස්වභාවය, එය මෙසේ වේවා මෙසේ නොවේවා කියන බලාපොරොත්තුවකින් තොරව එය දකිද්දී වේදනාවන්ගේ යථා ස්වභාවයම නුවණින් දකිමින් වාසය කරද්දී, සිහි නුවණින් වාසය කරද්දී පින්නතුනේ අපිට පුළුවන්කම ලැබෙනවා මේ බැඳීම් එකිනෙක හඳුනා ගන්න. බැඳීම් හඳුනාගද්දී බැඳීම් කෙරෙහි අපේ හිතේ සිහිය පවත්වද්දී මේ විදිහටයි හිත බැඳෙන්නේ.
මේ විදිහටයි හිත ඇලෙන්නේ, මේ විදිහටයි නොබැඳෙන්නේ කියන කාරණා ගැන අපි දැනුමක් එක්ක අවධානය පවත්වද්දී සිහිනුවන පුරුදු කරද්දී ඒ ඔස්සේ පින්නතුනි අපිට පුළුවන්කම ලැබෙනවා මේ ලොකු මහා දරුණු විදිහට අපේ හිත බැඳිලා තියෙන අකුසල් එකින් එක අත්හැරලා දාන්න. මොකද තව කෙනෙක් කියන්න පුළුවන් අනේ ඔය දේ කල්පනා කර කර ඉන්න එපා, අත්හැරලා දාන්න. අනේ ඔය කෙනා ගැන, ඔය රූපය ගැන හිත ඉන්න එපා, ඕක අත්හැරලා දාන්න. එහෙම නැත්තම් ඔය කැඩිලා ගියපු දේ ගැන හිත ඉන්න එපා, ඕක අත්හැරලා දාන්න. දැන් එයා මැරිලානේ ඉන්නේ, දැන් ඕක හිතන්න එපා, අත්හැරලා දාන්න කියලා. තව කෙනෙක්ට එහෙම කියන්න පුළුවන්. ඒ කෙනාට ඒ සිදුවීම බැඳීමක් නැති වෙන්න පුළුවන් ඒ පුද්ගලයා ගැන, ඒ රූපය ගැන. නමුත් අපිට ඒ පුද්ගලයෙක් හරි එහෙම සිහි කරද්දී අපිට ලොකු බැඳීමක් තියෙනවා. ඒ බැඳීමත් එක්ක අපි බලාපොරොත්තු වෙච්ච විදිහට ලබන්න බැරි වෙච්ච නිසා ලොකු දුකක් දැනෙනවා. එතකොට තව කෙනෙකුගේ වචනයක් නිසා මේක අපිට වෙනස් කරන්න බෑ. හැබැයි අපිට පුළුවන් අපි පුරුදු කරන සිහියයි නුවණයි කියන දෙකට මේ දේවල් අනිත්‍යයි, හේතුන් නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති වෙනවා කියලා දැකලා හැබෑම හේතුවත් ඒ නිසා පවතින ඵලයක්. හැබෑම හේතුවත් කියලා කියන්නේ අපි ලයිට් එකක් දැම්මම ස්විච් එක දාපු හින්දා ලයිට් එක පත්තු වෙනවා. ස්විච් එක ඕෆ් කරොත් තමයි ලයිට් එක නිවෙන්නේ. ඒ වගේ හැබෑම හේතුව නිසා උපදින ඵලයක් දැකලා හේතුව නැතිවීමෙන් ඵලය නැති වෙනවා දැක්කොත් ඒකේ එතකොට අපි ඵලය නැති වෙලා යන විදිහට හේතු සකස් කරන්න අපිට පුළුවන්. සිහිනුවන පුරුදු කරන්න අපිට පුළුවන්. එහෙම නැත්නම් අපි ස්විච් එක දාලා ලයිට් එක පත් වෙලා තියේදී අනේ ලයිට් එක නිවෙන්න කියලා අත් දෙක එකතු කරලා වැඳගෙන ප්‍රාර්ථනා කරාට ලයිට් එක නිවෙන්නේ නැහැ. ඒ වගේ හේතු යෙදුනහම ඊට අදාළ වේදනාව හටගත්තාම ඒ වේදනාව අනේ නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරාට නැති වෙන්නේ නැහැ. හැබැයි අපි ප්‍රාර්ථනා කරත් නැතත් ස්විච් එක ඕෆ් කරොත් හේතු නිරුද්ධ කරොත් එහෙම ලයිට් එක පත් වෙන ඒ ඵලය නිරුද්ධ වෙලා යනවා. ඒ වගේ හේතු නැති වුණොත් ඵලය නැති වෙලා යනවා. භාග්‍යවතුන් වහන්සේ ඔය උදාහරණය පෙන්නනවා මේ තෙලුත් වැටිත් නිසා ආලෝකය හට ගන්නවා. තෙලුත් වැටිත් නැති වුනහම ආලෝකය හටගන්නේ නැහැ කියන උදාහරණය. ඉතින් පින්නතුනි අද දවසේත් අපි වේදනාවල් වල ඇත්ත මෙනෙහි කරමු. කවුරුත් පහසු ඉරියව්වකින් වාඩි වෙලා භාවනාවට සූදානම් වෙන්න. ඔබට නිදිමත වගේ එනවා නම් ගොඩාක් හේතු වෙන්න එපා. කොන්දේ යට කොටසට විතරක් කොටයක් තියාගත්තාම ගොඩක් නිදිමත එන එක අඩු වෙනවා. ඒ වගේම ඇවිදින සක්මන් කරමින් කරනවා නම් නිදිමතෙන් එන පීඩාව දුරු කරගන්න පුළුවන්. ඒ වගේම ඔබට වෙන කටයුත්තක් කරන ගමන් නම් අහන්න වෙලා තියෙන වැඩසටහන හොඳ සිහියෙන් යුක්තව ඒ කටයුත්ත කරන ගමන් අවධානයෙන් යුක්තව මේ විදිහට මෙනෙහි කරන්න. අපි දැන් වේදනාවන්හි යථා ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ වේදනා සංයුත්තේදී පෙන්වා දුන්න ආකාරයට මෙනෙහි කරමු. සාන්තු 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 සාන්තු. පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ වේදනාවන් ගැන අපි මොහොතක් සිහි කරමු. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා වේදනාවන් 108ක් වන පරියාය. එහිදී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා වේදනාවල් දෙකක් විදිහටත් භාග්‍යවතුන් වහන්සේ දහම් පරියායක් පෙන්වා වදාරනවා. ඒ වගේම වේදනාවන් 3ක් විදිහටත් දහම් පරියායක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. වේදනාවල් 5ක් විදිහටත් භාග්‍යවතුන් වහන්සේ දහම් පරියායක් දේශනා කරනවා. වේදනාවල් 6ක් විදිහටත් භාග්‍යවතුන් වහන්සේ දහම් පරියායක් දේශනා කරනවා. වේදනාවල් 18ක් විදිහටත් භාග්‍යවතුන් වහන්සේ දහම් පරියායක් දේශනා කරනවා.
ඒ වගේම වේදනාවන් 36ක් විදිහටත් භාග්‍යවතුන් වහන්සේ දහම් පරයයක් දේශනා කරනවා. වේදනාවල් 108ක් විදිහටත් භාග්‍යවතුන් වහන්සේ දහම් පරයයක් දේශනා කරනවා. වේදනාවන් දෙකක් විදිහට පවසන දහම් පරයය කුමක්ද? එනම් කායික වේදනාවත් චේතසික වේදනාවත්. ඒ වගේම වේදනාවල් තුනක් විදිහට පවසන දහම් පරයය කුමක්ද? එනම් සැප වේදනාව, දුක් වේදනාව, සැප දුක් රහිත වේදනාව. වේදනාවල් පහක් විදිහට පෙන්වා වදාරන දහම් පරයය කුමක්ද? එනම් සුඛ ඉන්ද්‍රිය, දුක් ඉන්ද්‍රිය, සෝමනස්ස ඉන්ද්‍රිය, දෝමනස්ස ඉන්ද්‍රිය, උපේක්ෂා ඉන්ද්‍රිය. වේදනාවල් හයක් විදිහට පෙන්වා වදාරන දහම් පරයය කුමක්ද? එනම් ඇසේ ස්පර්ශය නිසා හටගන්නා වේදනාව, කනේ ස්පර්ශය නිසා හටගන්නා වේදනාව, නාසයේ ස්පර්ශය නිසා හටගන්නා වේදනාව, දිවේ ස්පර්ශය නිසා හටගන්නා වේදනාව, කයේ ස්පර්ශය නිසා හටගන්නා වේදනාව, මනසේ ස්පර්ශය නිසා හටගන්නා වූ වේදනාව. වේදනාවල් 18ක් ලෙස පෙන්වා වදාරන පරයය කුමක්ද? එනම් සෝමනස්සය ඇසුරු කරගත් මනස හැසිරෙන හය ආකාර වූ මනස හැසිරෙන ආකාරය, දොම්නස ඇසුරු කරගෙන හය ආකාර වූ මනස හැසිරීම, උපේක්ෂාව මුල් කරගෙන හය ආකාර වූ මනස හැසිරීම. ඒ කියන්නේ ස්පර්ශ ආයතන 6 තුල ඇතිවෙන සැප වේදනාවන් 6, ස්පර්ශ ආයතන තුල ඇතිවෙන දොම්නස් වේදනාවන් 6, ස්පර්ශ ආයතන 6 තුල ඇතිවෙන උපේක්ෂා වේදනාවන් 6. වේදනාවල් 36ක් ලෙස භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරන පරයය කුමක්ද? එනම් ගේහ සිත ඇසුරු කරගත් සෝම්නස් වේදනා 6, නෙක්ඛම්ම සිත ඇසුරු කරගත් සෝම්නස් වේදනා 6, ගේහ සිත ඇසුරු කරගත් දොම්නස් වේදනාවන් 6, නෙක්ඛම්මයේ ඇසුරු කරගත් දොම්නස් වේදනාවන් 6, ගේහ සිත ඇසුරු කරගත් උපේක්ෂා වේදනා 6, නෙක්ඛම්ම සිත ඇසුරු කරගත් උපේක්ෂා වේදනා 6. භාග්‍යවතුන් වහන්සේ වේදනා 108ක් ලෙස පෙන්වන පරයය කුමක්ද? එනම් අතීතයේ නිරුද්ධ වී ගිය 36 ආකාර වූ වේදනාවන්, අනාගතේ හට නොගත් 36 ආකාර වූ වේදනා, වර්තමානයේ හටගන්නා 36 ආකාර වූ වේදනා. භාග්‍යවතුන් වහන්සේ වේදනාවන් 108ක් ලෙස පෙන්වා වදාරන පරයය මෙයයි. අපි වේදනාවන්හි අනිත්‍ය මේ විදිහට සිහි කරමු. ඇසේ ස්පර්ශය නිසා හටගන්නා වූ සැප විඳීම, ස්පර්ශය නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයට පත්වෙන වේදනාව මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. ඇසේ
ස්පර්ශය නිසා හටගන්නා වූ දුක් වේදනාව ස්පර්ශය නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි 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 අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයට පත්වෙන දුක් වේදනාව මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි. ඇසේ ස්පර්ශය නිසා හටගන්නා වූ අදුක්ඛම සුඛ වේදනාව ස්පර්ශය නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි 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 අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයට පත්වෙන වේදනාව මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි. කනේ ස්පර්ශය නිසා හටගන්නා වූ සැප වේදනාව ස්පර්ශය නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි 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 අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයට පත්වෙන වේදනාව මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි. කනේ ස්පර්ශය නිසා හටගන්නා වූ දුක් වේදනාව ස්පර්ශය නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි 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 අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයට පත්වෙන දුක් වේදනාව මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි. කනේ ස්පර්ශය නිසා හටගන්නා වූ දුක සැප රහිත වේදනාව ස්පර්ශය නිසා හටගන්නා හේයින්ද ස්පර්ශය නැතිවීමෙන් නැතිවී යන හේයින්ද අනිත්‍යයි 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 අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයට පත්වෙන වේදනාව මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි. නාසයේ ස්පර්ශය නිසා හටගන්නා වූ සැප වේදනාව
ස්පර්ශය නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයට පත්වෙන සැප වේදනාව මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. නාසයේ ස්පර්ශය නිසා හටගන්නා වූ දුක් වේදනාව ස්පර්ශය නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයට පත්වෙන දුක් වේදනාව මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. නාසයේ ස්පර්ශය නිසා හටගන්නා වූ දුක් සැප රහිත වේදනාව ස්පර්ශය නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයට පත්වෙන දුක් සැප රහිත වේදනාව මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. දිවේ ස්පර්ශය නිසා හටගන්නා වූ සැප වේදනාව ස්පර්ශය නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයට පත්වෙන සැප වේදනාව මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. දිවේ ස්පර්ශය නිසා හටගන්නා වූ දුක් වේදනාව ස්පර්ශය නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍ය වූ දුක් විපරිණාමයට පත්වෙන දුක් වේදනාව මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. දිවේ ස්පර්ශය නිසා හටගන්නා වූ අදුක්ඛම සුඛ වේදනාව ස්පර්ශය නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි
අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයට පත්වෙන අදුක්ඛම සුඛ වේදනාව මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කයේ ස්පර්ශය නිසා හටගන්නා වූ සැප වේදනාව ස්පර්ශය නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි 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 අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයට පත්වෙන සැප වේදනාව මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කයේ ස්පර්ශය නිසා හටගන්නා වූ දුක් වේදනාව ස්පර්ශය නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි 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 අනිත්‍ය වූ දුක් විපරිණාමයට පත්වෙන දුක් වේදනාව මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කයේ ස්පර්ශය නිසා හටගන්නා වූ අදුක්ඛම සුඛ වේදනාව ස්පර්ශය නිසා හටගන්නා හේයින්ද ස්පර්ශය නැතිවීමෙන් නැති වී යන හේයින්ද අනිත්‍යයි 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 අනිත්‍ය වූ දුක් විපරිණාමයට පත්වෙන අදුක්ඛම සුඛ වේදනාව මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි මනසේ ස්පර්ශය නිසා හටගන්නා වූ සැප වේදනාව ස්පර්ශය නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි 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 අනිත්‍ය වූ දුක් විපරිණාමයට පත්වෙන සැප වේදනාව මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි මනසේ ස්පර්ශය නිසා හටගන්නා වූ දුක් වේදනාව
ස්පර්ශය නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි 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 අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වෙන දුක් වේදනාව මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි මනසේ ස්පර්ශය නිසා හටගන්නා වූ අදුක්ඛම සුඛ වේදනාව ස්පර්ශය නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි 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 අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වෙන අදුක්ඛම සුඛ වේදනාව මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි සාදු 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 පින්නතුනි අද දවසේත් ඔබ වේදනාවන්හි යථා ස්වභාවය මෙනෙහි කරන්නට උත්සාහවත් වෙන්න ඇති. විඳීම් කියලා කියන දේ අපේ ජීවිතයත් එක්ක බද්ධ වෙලා තියෙන දෙයක් හින්දා අපි මේ යථාර්ථය සිහි කරනවා කියලා කියන්නේම අපේ ජීවිතයේ ඇත්ත මෙනෙහි කරනවා. එතකොට අපේ ජීවිතයේ ඇත්ත ඇති හැටියෙන් දකිද්දී අපිට උපදිනවා නුවණ. ඒ ප්‍රඥාව මුල් කරගෙන අපේ ජීවිතයේ ශෝකය දුරු වෙලා යනවා. අපි දවසක් ගත්තොත් අපි දවසක් ඇතුළත විඳින මානසික වේදනාවල් ටික අපිට ලියලා තියන්න පුළුවන් නම් අපිට එක දවසක පුළුවන් මේ බය නැතුව පිටු 40 පොතක් ඉවර වෙන්න මානසික දුක් ලියන්න. එච්චර මානසික දුක් අපි දවසක් ඇතුළත විඳිනවා. සමහරවිට පුංචි සිදුවීමක් මුල් කරගෙන. එතකොට අපි ධර්මයේ පුරුදු කරේ නැත්නම් තව අවුරුදු 20 කිනොත් අපි ඔය ස්වභාවයෙන් මිදී. හැබැයි අපි ධර්මයේ පුරුදු කරොත් අපි පුරුදු කරන ධර්මයේ ප්‍රතිඵලයක් විදිහට ධර්මයේ තියෙන ආශ්චර්ය මුල් කරගෙන අපි දුර්වල බව ඇත්ත. නමුත් ධර්මයේ තියෙන ආශ්චර්ය මුල් කරගෙන අපිට සිහිනුවන මුල් කරගෙන අපිට පුළුවන් වෙයි දුක් පීඩා නැති ජීවිතයක් ඇති කරගන්න. අද දවසේ භාවනා වැඩසටහන සඳහා දායකත්වයේ අරගෙන කටයුතු කරලා තියෙන්නේ පැණි වෙරළු ගම ලබ්බල ගිරිඋල්ල යන ලිපිනේ පදිංචි පින්වත් RS වාසනා සේපාලි රණමුක මහත්මිය විසින් රැස් කරගන්නට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා ශ්‍රද්ධාදී ගුණ ධර්මයන්ගෙන් වැඩිත්වා දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණේ ධර්මයේ හැසිරෙන්න සියලු දෙනාට සලසා දෙත්වා දෙවියන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ පිනත් හේතුපකාර වේවා සාදු සාදු සාදු. 2006 අගෝස්තු 26 වෙනි දින යුද හමුදාවේදී මිය පරලොව ගිය නිලාන්ත දමිත් සහෝදරයාට සහ වාසනා සේපාලි මහත්මියගේ මියගිය පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා
දායකත්වයේ දරූ සියලු පින්නතුන් නමින් නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්නතුන් නමින් මිය පරලොව යන්නට යෙදුන සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ පින්නතුන් නමින් නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්නතුන් නමින් මේ ජීවිතයේ අනන්ත සසර පුරාවටත් නමින් මිය පරලොව ගිය ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, ධර්මාවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. වාසනා සේපාලි මහත්මියගේ මෑණියන්ට, දූ දරුවන්ට සහ සහෝදරියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ පින් හේතු වේවා. දායකත්වයේ දරූ පින්වතුන්ට, නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. මහමෙවුනාව භාවනා සුපවාසී ලංකාවාසී ලෝකවාසී සියලු සංඝ රත්නයට, අනගාരികා මෑණියන් වහන්සේලාට, අනගාരിക උපාසක පින්වතුන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ධර්ම දාන සමාජිකාවන් සියලු දෙනාට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනීය සැලසේවා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ පිනත් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.